නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ ගෞතම බුදු සසුනේ ධර්ම පුරෝහිතවර අපගේ මහා මුගල්ලාන මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහෙවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ වෛද්‍ය පින්වත් සංජීව චමින්ද මහතා, භාග්‍යා ගුණරත්න මහත්මිය සහ වරුණී ගමගේ මහත්මිය විසින් ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා මේ උතුම් සදහම් දේශනාවට දායකත්වය දරමින් අද ඒ පින්වතුන්ලා බලාපොරොත්තු වෙන්නේ මැයි මාසයේ ජන්මදිනයේ සැමරූ පින්වත් එස් සමතපාල පියාණන්ට, වෛද්‍ය සංජීව චමින්ද මහතාට සහ ජූනි මස ජන්මදිනයේ සමරන පින්වත් ඒ.ජී. ගුණරත්න පියාණන්ට, වෙතුම්යා මෙත්ලිනී දියණියට සහ සුනේත්‍රා කුමාරී මෑණියන්ට යන මේ පවුලේ සියලු දෙනාට මේ පිනේ අනුහසින් නිදුක් නිරෝග සුවය, දීර්ඝායුෂ සම්පන්නිය සියලු යහපත සැලසේවා කියන අදහසිනුයි අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. මේ ධර්ම දේශනාවේදී අපි ඉගෙන ගන්නේ මේ ගෞතම බුද්ධ ශාසනයේ ද්විතීය අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ, දෙවෙනි අග්‍ර ශ්‍රාවක ධර්ම පුරෝහිත අපගේ මහා මුග්ගල්ලාන මහරහතන් වහන්සේ ගැන. පින්වතුනි, බුද්ධ ශාසනවල අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා භද්‍ර වූ අග්‍ර ශ්‍රාවක යුග්මයක් වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළා, මහණෙනි, අතීතයේ යම්තාක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියාද ඒ බුදුරජාණන් වහන්සේලාට මේ මට සාරිපුත්ත මහා මුග්ගල්ලාන නම් වූ භද්‍ර ශ්‍රාවක යුග්මයක් වැඩ ඉන්නවද? ඒ වගේම අග්‍ර ශ්‍රාවක යුග්මයක් වැඩ හිටියා. මහණෙනි, අනාගතයේ යන්තාක් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙනවද? ඒ බුදුරජාණන් වහන්සේලාටත් මේ වගේ භද්‍ර වූ අග්‍ර ශ්‍රාවක යුග්මයක් වැඩ ඉන්නවා, හරියට සාරිපුත්ත මහා මුග්ගල්ලාන වගේ. මේ අග්‍ර ශ්‍රාවක දෙනම වහන්සේලා පින්වතුනේ පුදුමාකාර සමගියක්, පුදුමාකාර හිතවත් භාවයක්. ඒ හිතවත් භාවයේ සංසාර ගමන පුරාවට තිබුණා. සාරද සිරිවඩ්ඩ කියන මිත්‍රයෝ විදිහට ඒකා අසංකේය කල්පලක්ෂයකට ඈත අනෝමදස්සී බුද්ධ ශාසනයේ ඉඳලා තිබ්බ මිත්‍ර සන්තවය, මිත්‍ර බන්ධනේ, මිත්‍රද්‍රෝහී නොවි මිත්‍රත්වයේ රැකගෙන ආපු ගමන මේ ගෞතම ශාසනයේ රහතන් වහන්සේලා ලෙස නිදහස් වෙනකම්ම තිබුණා. ඒක හරි ආශ්චර්යජනක එකක්. ඒ කියන්නේ ගුණයක් නැති කෙනෙක්, ගුණ සම්පන්න පිරිසුදු හිතක් නැති කෙනෙක් ඊරිසියා කරන තරම් උන්වහන්සේලා හිතවත් වුණා. බුද්ධ ශාසනයේ පැවිද්දට පත් වෙලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා බවට පත් වුණාමත් ඒ මිත්‍ර සන්තවය වැඩි වුණා මිසක් ඒකේ කිසි අඩුවක් සිද්ධ වුණේ නැහැ. ඒක අවස්ථාවක මේ මිත්‍ර සම්බන්ධය දැකලා පවිටු හිතක් තියෙන මිනිස්සෙකුට අග්‍ර ශ්‍රාවක දෙනම බිඳවන්න හිතුණනේ. ඒක සිද්ධ වුණේ මෙහෙම. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා මුග්ගල්ලාන මහරහතන් වහන්සේත් කැමති වුණා දෙනම වහන්සේලා විතරක් හුදෙකලාවේ වනයක වස් එළබෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගත්තා.
අවසර අරගෙන ඈතකට වැඩම කළා. වැඩම කරලා එක ගමක් ඇසුරු කරගෙන ඒ ගම සමීපයට තියෙන වනාන්තරයක උන්වහන්සේලා වස් එළඹෙන්න තීරණය කළා. ඉතින් මිනිසුන්ට හරි සන්තෝෂේ මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අනේ අපේ ගම්පියස සමීපයට වැඩම කරලා වස් එළඹිලා. මිනිස්සු පුළු පුළුවන් විදිහට වියපැහැදම් කරලා හොඳට පහසුකම් හැදුවා. ඒ කියන්නේ වැහි කාලේ නොතෙමි සුවසේ බණ භාවනා කරගෙන ඉන්න අග්‍ර ශ්‍රාවක දෙනම වහන්සේලාට මිනිස්සු පහසුව හැදුවා පුංචි ආවාසයක් සකස් කළා. ওই කාගින්වත් අතපාගෙන මේ බඩ පුරව ගන්න මිනිස්සෙක් මේ හිඟමනේ ඇවිදගෙන යනකොට අපේ අග්‍ර ශ්‍රාවක දෙනම වහන්සේලා වැඩ ඉන්න මේ ආවාසෙට මේ පුද්ගලයා ආවා. මේ පුද්ගලයා පැමිණිලා අග්‍ර ශ්‍රාවක දිනම වහන්සේලාත් එක්ක කතා බහ කරනකොට උන්වහන්සේලා දැනගත්තා මේ ඉතින් අසරණ මිනිස්සෙක්. ඉතින් උන්වහන්සේලා කල්පනා කළා මේ අසරණ පුද්ගලයාට අපිට පිහිටක් වෙන්න පුළුවන්. අපිට ලැබෙන දානමාන වලින් පොඩ්ඩක් මොහුට අපි දෙමු. මොහු මෙහි නැවතලා හිටපු දෙන් කියලා. ඉතින් උන්වහන්සේලාගේ අනුකම්පාවට බඳුන් වෙලා ඒ පුද්ගලයා එතන නැවතුණා. නැවතිලා ටික දවසක් යනකොට මේ පුද්ගලයාට පේනවා මේ අග්‍ර ශ්‍රාවක දෙනම වහන්සේලාගේ පුදුමාකාර හිතවත් භාවයක්. කොයි මොහොතක දැන් දැක්කත් දෙදෙනාට දෙදෙනා ඊටා ප්‍රිය ඇසින් බලනවා. ඊටා ප්‍රියව කතා බහ කරනවා. ඊටා ප්‍රියව සියලු කටයුතු සිද්ධ කරනවා. පුළුවන් ද කාලයක් දෙන්නෙකුට මෙච්චර සමගින් ඉන්න? මේ පුද්ගලයා කල්පනා කළා මේ සමගී භාවය මේ හිතවත් භාවය බිඳවන්න බැරි එකක්ද? මම බලන්න ඕන. ඔන්න කුණු හිතක් තියෙන මිනිසයාට කුණු අදහසක් හටගත්තා. හටගෙන මේ පුද්ගලයා මේකට උප්පරවැට්ටියක් ඉදුවානේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්න කුටියට හීන් සීරුවේ ගියා. ගිහිල්ලා උගුර පෑදුවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දොර විවර කළා. විවර කළාම කියනවා අනේ ස්වාමීනි මම මේ දවස් ගානක් ඔබ වහන්සේට මේක කොහොම කියනවද කියලා හිත හිටියේ. ස්වාමීනි මේ ඔබ වහන්සේත් එක්ක අර මේ නිල් මානෙල් පාට ශරීරයක් තියෙන ඒ තෙරුන් වහන්සේ ඔබ වහන්සේත් එක්ක යම් අමනාපයක්වත් තියනවද? සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා උපාසකේ ඉතින් ආපු කාරණේ කියන්නකෝ. කිව්ව නෑ ස්වාමීනි. උන්වහන්සේ මගෙත් එක්ක නිතර දෙවේල කියන එකක්. ඔය සාරිපුත්තයන් වහන්සේ ඔහොම මාත් එක්ක එක ආවාසේ හිටියට උන්වහන්සේ මන් තරම් ගුණවත් නෑ. උන්වහන්සේ මන් තරම් සිල්වත් නෑ. උන්වහන්සේට මන් තරම් නුවණක් නෑ, එ르දි බලෙත් නෑ. ඉතින් නමුත් මං ඉතින් එක ආවාසේ ඉන්නවා කිව්වා. ඔහොම මට නිතර කියනවනේ. ඉතින් මට හරි කනගාටුයි. මං උන්වහන්සේටත් කිව්වා ඉතින් එකට වාසය කරද්දී ඔහොම කතා කියන්න එපා. ඔය නොහොඳ නෝක්කාඩුකම් හදාගන්න එපා කියලා මං කියද්දිත් ඒකම කියනවනේ. මෙහෙම කිව්වම සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා හා හොඳයි උපාසකේ ඔබ යන්න කිව්වා. එතකොට මේ පුද්ගලයා හිතුවා දැන් ගානට විස ටික දැම්මා කියලා තමයි හිතුවේ. හිතලා මේ පුද්ගලයා ඊට දවසකට දෙකකට පස්සේ ආයෙ යනවා මුගලන් මහරහතන් වහන්සේ ළඟට. මුගලන් මහරහතන් වහන්සේගේ ළඟටත් ගිහිල්ලා කිව්වා ස්වාමීනි අර ඇහැල මලේ පාට ශරීරයක් තියෙන ඒ ශ්‍රමණයන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේ ඔබ වහන්සේත් එක්ක අමනාපකින්වත් දින්නේ. ඇයි මොකෝ උපාසකේ? අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ අගුණමනේ කියන්නේ. ඇද කුදමනි මගෙත් එක කියන්නේ. ඔබ වහන්සේත් එක්ක හරි නොමනාපින් ඉන්න බවක් නේ පෙන්눔 කරන්නේ. මුගලන් මහරහතන් වහන්සේත් වදාලා හා උපාසකේ ඔබ එහෙනම් යන්නකෝ කිව්වා. එදා ওই කාරණේ කිව්වට පස්සේ අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ
සාරිපුත්ත මහරහතන් වහන්සේව හමු වෙන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කුටියට වැඩියා. කුටියට වැඩම කරලා කෙලින්ම සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇහුවා, සාරිපුත්තයන් වහන්සේ, අර මෙහි ආවාසයේ නැවතිලා ඉන්න අර ගිහි උපාසකයා ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා මොන හරි කිව්වද කියලා ඇහුවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා කිව්වා ඒ පුද්ගලයා අපිරිසිදු හිතක් තියෙන කෙනෙක් මහා මොග්ගල්ලානේ. ඒ අපිරිසිදු හිතක් තියෙන පුද්ගලයා පව් පුරව ගන්නවා කිව්වා. එතකොට අග්‍ර ශ්‍රාවක දිනුම් වහන්සේ කතා වුණා, අනේ මේ පුද්ගලයාව අනුකම්පාව මුල් කරගෙනයි මේ බත් ටිකක් කාලා බඩ පුරවාගෙන පාඩුවේ ඉඳීනේ කියලා හිතාගෙන අපි ආවාසය නතර කරගත්තේ. අන්තිමේ නතර කර ගැනීම නිසා දැන් මේ පුද්ගලයා පව් පුරව ගන්නවා. අපි ඉක්මනින් මේ පුද්ගලයාව පිටත් කරමු කියලා සාරිපුත්ත මහා මොග්ගල්ලාන දිනුම් වහන්සේලා මේ උපාසකයට කිව්වා, උපාසකය, ඔබ තවදුරටත් මේ ආවාසෙ ඉන්න ගියොත් ඔබට ගත වෙන මොහොතක් පාසා පව් පිරෙනවා. ඒ නිසා උපාසකය, ඔබට අනුකම්පාවෙන් කියන්නේ කරුණා කරලා යන්න කිව්වා. ලැජ්ජාවට පත් වෙලා ඒ පුද්ගලයා යන්න ගියා. ඉතින් වස් කාලේ ඉවර වෙලා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් ශාස්ත්‍රුන් වහන්සේ වන්දනා කරගන්න එනවා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිපා කමල් යුග වැන්දා. වන්දනා කළාම භාග්‍යතුන් වහන්සේ අහනවා, කිම සාරිපුත්තය, කිම මොග්ගල්ලානය වස් කාලයේ සුවසේ ගත කළාද? එතකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා සිද්ධ වෙච්ච සිද්ධිය කිව්වා. ස්වාමීනි, වස් කාලේ අපි හොඳට ගත කළා. හැබැයි මේ කොහේදෝ යන උපාසකෙක් අපේ ආවාසයේ ටික දවසකට නැවතිලා ඉඳලා මේ විදිහේ එකක් කරන්න හැදුවනේ ස්වාමීනි. අවසානයේ ඒ පුද්ගලයා පව් පුරව ගන්න නිසා අපි බැහැර කළා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා, සාරිපුත්තය, මහා මොග්ගල්ලානය, පෙරත් ඈත අතීතෙත් ඔය පුද්ගලයා ඕකටම අර ඇද්දා. හැබැයි පැරදුනේ ඔය පුද්ගලයාමයි කිව්වා. එතකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අහනවා, ස්වාමීනි, මේ අතීත පුවත මොකද්ද? සාරිපුත්තය, මහා මොග්ගල්ලානය, ඈත අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත කියලා මහා රාජෙක් රජකම් කරන කාලේ ඔබ දෙදෙනා ඉපදිලා හිටියා තිරිසන් යෝනියේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ උපන්න සිංහ කුලයේ සිංහ රාජෙක්. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ උපන්න ව්‍යාග්‍ර කුලයේ මහා ව්‍යාග්‍රයෙක්. මේ දෙදෙනා හරි හිත මිත්‍රයි. දඩේමක් කරගත්තොත් දෙන්න බෙදාගෙන අනුභව කරනවා. පුදුම මිත්‍ර සන්තවයක්, පුදුම මිත්‍ර බන්ධනයක් මේ තිරිසන් සත්තු දෙන්නට තියෙනවා. මේක දැක්කා හිවල් තඩියෙක්. මේක දැකලා මේ හිවලත් මේ දෙන්නාගේ අතරමැදට එකතු වුණා. ඒ එකතු වුණාම ඉතින් ව්‍යාග්‍රහයි සිංහයි දෙන්නම මේ හිවලාට අනුකම්පා කළා. අනේ ඉතින් අපි කාලා ඉතුරු වෙන එකකින් කොටහක් මේකත් කාලා ඉන්නේ නැතයි. ටික දවසක් යනකොට මේ හිවලාට හොඳට කෑම බීම ටික ලැබෙනවා. ඇයි ඇතැම් දවස්වලට මුවෝ මරා ගන්නවා, ඇතැම් දවස්වලට ගෝන්නු මරා ගන්නවා. එක එක සත්තුන්ගේ මස් රස විඳීමේ අවස්ථාව මේ හිවලට ලැබුණා. එතකොට මේ අපිරිසුදු හිතක් තියෙන, හිතින් අසත්පුරුෂ, හිතින් ලාමක මේ හිවලට පවිටු හිතුවිල්ලක් උපන්නනේ. මේ හිවලා කල්පනා කළා, මේ වනාන්තරයේ ඉන්න සත්තු බොහෝමයකගේ මස් රසේ මං වින්දා. හැබැයි සිංහ මස් කාලා නැහැ. ව්‍යාග්‍ර මස් කාලත් නැහැ. මට මේ සිංහ ව්‍යාග්‍ර කියන මසුත් කණ්ඩ තිබ්බා නම් එව්වත් යසට රහ ඇති. මෙහෙම හිතුවා. මෙහෙම හිතලා මේ හිවලා මේකට උප්පර වැට්ටියක් යොදනවා. දෙන්නාව අසමගි කරන්න ඕන.
දෙන්නව අසමගි කරාට පස්සේ මේ දරුණු සත්තු දෙන්න යුද්ධයක් පටන් ගනී. යුද්ධයෙන් එකෙක් ජය ගනී. එකෙක් අඩපණ වෙයි. අඩපණ වෙන එකාව මට මරා ගන්න පුළුවන්. බලන්න මේ පවිටු අසත්පුරුෂයන්ගේ ලාමක හිත. තමන් මේ පහසුවෙන් කාලා ඉන්නේ කා නිසාද කියලා අමතකුණා මේ අසත්පුරුෂයාට. සිංහයා ළඟට ලං වෙලා සිංහයාට කිව්වා කියනවා ව්‍යාග්‍රයාගේ ඇදකුද. එතකොට සිංහරාජයා උපේක්ෂාවට පත් වුණා. පත් වෙලා කිව්වා මිත්‍රය ඔබ යන්න කිව්වා. හැබැයි මේ හිවලා හිතනවා හරි මං පත්තු කළා. ව්‍යාග්‍රය ළඟට යනවා. ව්‍යාග්‍රය ළඟට ගිහිල්ලා ව්‍යාග්‍රයාට කිව්වා සිංහයාගේ ඇදකුද. එතකොට ව්‍යාග්‍රයත් කිව්වා මිත්‍රය හොය යන්න කිව්වා. දෙන්න හම්බ වුණා. සිංහයයි ව්‍යාග්‍රයයි දෙදෙනා මුණ ගැහුණා. මුණ ගැහිලා කතා වුණා මේන්න මේ විදිහට මේ හිවල් තඩියා අපි දෙන්නාට ඇවිල්ලා එකම ජාතියේ අගුණ කතාව කියලා මේ කාල හැත්ති අපිව බිඳවන්ටයි. මේ කාට මේ අහලක ඉන්න බැරි වෙන්න පන්නන්න ඕන කියලා. සිංහයයි ව්‍යාග්‍රයයි දෙන්න ගර්ජනා කරලා මේ හිවල් තඩියාව පැන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඉදායේ අසත්පුරුෂ හිවල් තඩියා වෙලා හිටියේ වෙන කවුරුත් නෙවෙයි. ඔය ඉඳුල් කන්ට ආපු ඔය ගිහි මිනිස්සයාමයි. බලන්න සංසාර ගමනක ස්වභාවේ. එදා හිවලෙක් වෙලා ඉදිද්දී තිබ්බාද යම් ලාමක ගතියක්. ඒ ලාමක ගතිය දුරු කරගන්න වීරියක් නොකරපු නිසා මේ සංසාරෙ මෙන්න මිනිස්සෙක් වෙලා. මිනිස්සෙක් වුණාට හිවල් ගතිය එහෙමමයි. තව කෙනෙකුගේ සමගිය තව කෙනෙක් හිතවත්ව ඉන්න එක මේක උහුල ගන්න බෑ. අර එදා වනේ ඉද්දී හිවලාට තිබුණා නම් යම් ජරා ගතිය ඒක මිනිසයාටත් එහෙම පිහිටියා. ඉතින් ඕන් ඔය වගේ හරි අద్භූත මිත්‍ර සන්තවයක් කිසි කෙනෙකුටවත් බිඳවින්න බැරි මිත්‍ර සම්බන්ධයක් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේටත් මහා මුග්ගල්ලාන මහරහතන් වහන්සේටත් තිබුණා අරහත්ත්වයට පත්වෙන්න පෙර ජීවිතවල ඉඳලම. තිරිසන් යෝධීදිත් ඒ සම්බන්ධය තිබුණා. උපතිස්ස කෝලිත මිත්‍රයෝ විදිහට ඉන්නකොටත් ඒ ගිහි ජීවිතෙත් ඒ සම්බන්ධය තිබුණා. පැවිද්දට පත් වෙලා අරහත්ත්වයට පත් වුණාම ඒ සම්බන්ධය තව තීව්‍ර වුණා. මොකද හේතුව දෙනම වහන්සේලාගේ ගුණ හොඳින් හඳුනාගත්තා. දැන් අපි ගත්තොත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ අපේ මහා මුග්ගල්ලාන මහරහතන් වහන්සේ පින්වතුනි නිතර දැක්කනේ. දැන් අපි ඔබට මීට පෙර කියලා දීලා තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ උදරාබාධයක් හැදිලා ඉද්දිත් ශාස්ත්‍රූන් වහන්සේ ශික්ෂාපද පනවා තියෙන නිසා ඒ උදරාබාධයට එකම බෙහෙත වන ලුහුණු වළඳන්නේ නැතුව ඉඳීම. අතුණු බහන් එළියට පැන්නත් බුදුරජාණන් වහන්සේ ලුණු වළඳන්න එපා කියලා සිල් පනවලා තියෙනවා නම් මං ලුණු වළඳන්නේ නැහැ කියලානේ වදාළේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සීල ගෞරවේ මුගලන් මහරහතන් වහන්සේ දැක්කා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිසිදු ජීවිකාව ආජීවය එක අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිලන් වෙලා බඩේ අමාරුවක්. මහා මුග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩම කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි ඔය જાතියේ බඩේ අමාරු මේ වගේ බඩේ අමාරුවක් ඔබ වහන්සේට මීට පෙරත් හැදුනද? මං ගිහි කාලේ හැදුනා මතකයි. ඒ ගිහි කාලේ හැදුනහම මට මගේ මෑණියෝ මේ જાතියේ දේවල් දාලා හොඳ බෙහෙත් කැඳක් හදලා දෙනවා. ඒක වළඳපු ගමන් සුව වෙනවා කිව්වා. එතකොට මේ සාරිපුත්ත මහා මොග්ගල්ලාන දිනම වහන්සේලා මේ වෙන කතාව ඒ අසල හිටපු රුක්ෂ දෙවියෙක් අහගෙන වුණා.
මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වදාරනවා එහෙනම් සාරිපුත්තයන් වහන්සේ මං අද පිණ්ඩපාතේ වැඩම කරද්දී බලන්නම්කෝ ඉතින් ඔබ වහන්සේ පින්වන්තයිනේ. ඔය බෙහෙත් කැඳ ලැබෙන්න බැරි කමකුත් නැහැ කිව්වා. ඉතින් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින්න කලින් අර දේවතාවා කල්පනා කළා මට පිනක් කරගන්න අවස්ථාවක් ඇවිල්ලා මේ බෙහෙත් කැඳ සාරිපුත්තයන් වහන්සේ වෙනුවෙන් හදවන්න ඕන. පිනක් කරගන්න අවස්ථාව ආවා කියලා තමයි දෙවියාට හිතුනේ. හැබැයි පින කරගන්න යොදපු ක්‍රමේ හොඳ නැහැ. මේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා කෙරෙහි ප්‍රසාදයෙන් ඉන්න කුලයක චූටි දැරිවියකට දිෂ්ටියක් විදිහට මේ දේවතාව වැහුණා. වැහිලා අර දැරිවි මේ කොණ්ඩේ කඩාගෙන සිහි කල්පනාව නැතුව ඇදගෙන වැටුණා. ඉතින් ගෙදර අය හොඳටම බය වෙලා. ගෙදර අය බය වුණාම අර දිෂ්ටිය කියනවා. උඹලාට බය වෙන්න කාරි නෑ. මේ જાතියේ කැඳක් හදාපල්ලා මේ අඩුම කුඩුම දාලා. ඒ කැඳ මෙහි වඩින මුගලන් මහරහතන් වහන්සේගේ පාත්‍රයට පූජා කරපල්ලා කිව්වා. ඉතින් අනේ මේ මිනිස්සු කළා. බෙහෙත් කැඳ හඳලා පූජා කළා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ හරි සතුටුුණා. අපේ සාරිපුත්තයන් වහන්සේ කියාපු බෙහෙතනේ. ඉක්මනින් සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ බෙහෙත් කැඳත් අරගෙන වැඩම කළා. වැඩම කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේට බෙහෙත් කැඳ දෙන්න සූදානම් වුණා. ආශ්මතුනි ඔබ වහන්සේ හරි පින්වන්තයි. කිසි වෙහෙසක් නැතුව ඔබ වහන්සේගේ ලෙඩේ සුව වෙන බෙහෙත් කැඳ ලැබුණානේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට කියනවා මහා මොග්ගල්ලාණය මං ඔබට විතරනේ මේ ප්‍රකාශය කිව්වේ. ඔබට පමණක් කියූ මේ ප්‍රකාශය වෙන කෙනෙක් කොහොමද දැනගත්තේ? කොහොමද මේ විදිහටම බෙහෙත් කැඳක් හැදුනේ? එකත් එක්කටම මේක කවුරු හරි වෙහෙසවලා කරපු වැඩක්. එතකොටම නුවණින් විමසලා බැලුවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ විස්මිත නුවණට හසු වුණා. දේවතාවෙක් මේ වැඩේ කළේ තව කෙනෙක්ව වෙහෙසවලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා මොග්ගල්ලානේ ඔය බෙහෙත් කැඳ අරගෙන ගිහිල්ලා පැත්තකට වීසි කරලා දාන්න. මිනිස්සු වෙහෙසවලා හදපු බෙහෙත් කැඳක් මට එපා. එහෙම ප්‍රතික්ෂේප කළා. ඒ බෙහෙත් කැඳේක පින්වතුනේ කියන්නේ කොච්චර පිරිසුදු ආජීවයක්ද? මිනිස්සෙක් වෙහෙසවලා නම් මිනිස්සෙක්ව පීඩාවට පත් කරලා නම් ඒ බොජුන ලැබෙන්නේ. ඒ බොජුන ප්‍රතික්ෂේප කළා. මුගලන් මහරහතන් වහන්සේ නිහඬව ඒ බෙහෙත් කැඳ පැත්තකට බැහැර කරනකොට බෙහෙත් කැඳ යම් විදිහකට හැලිලා ඉවත් වුණාද? ඒ වගේම අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උදරාබාධයේ ශරීරයෙන් ඉවත් වුණා. ඒ උදරාබාධය ආයේ කවදාවත් සාරිපුත්ත මහරහතන් වහන්සේට හටගත්තේ නෑ. ඉතින් මේවා දැක්කා අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. තවත් බොහෝ ගුණ දැක්ක සාරිපුත්ත මහරහතන් වහන්සේ තුල තියෙන. සාරිපුත්ත මහරහතන් වහන්සේට මිත්‍ර සම්බන්ධයෙමුත් සබ්‍රහ්මචාරී ගෞරවේනුත් ඊටාම තදින් උපහාර දක්වපු කෙනෙක් අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ ජීවත් වෙලා ඉද්දීම අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් වැදියා. ඒ ගැන උන්වහන්සේ තේර ගාථාවේ කියනවා. නොඑක ආකාරයේ ගුණ සම්පත් තිබුණ සැරියුත් සමිඳුන් පිරිනුවම් පෑවා. ඒ වෙලාවේ පොළව කම්පා වුණා. බිහිසුණු දේ ඇති වුණා. ලොමු දහ ගැනීම ඇති වුණා. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruජ්ජಂತಿ තේසං වූප සමෝ සුඛෝ. ඇත්තෙන්ම සකස් වෙච්ච දේවල් අනිත්‍යයි. ඒවායේ තියෙන්නේ ඇති වී නැති වී යන ස්වභාවයක්. ඒ සකස් වන දේවල් හට අරගෙන නැති වෙලා යනවා.
මේ ස්වභාවය සංසිඳුණු තැනයි සැප තියෙන්නේ. මේ ස්වභාවය සංසිඳෙන්නේ අමා නිවනේ. අමා නිවනේ විතරයි සැපේ තියෙන්නේ. මේ පංච උපාදානස්කන්ධය දිහා බැලිය යුත්තේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. තමන්ගේ දෙයක් වගේ බැලිය යුතු නෑ. අන්න ඒ වගේ උදවියට අස්ලෝමයකින් අස්ලෝමයකට විදින දක්ෂ දුනුආයන් වගේ මේ ඊතා සියුම් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. මේ පංච උපාදානස්කන්ධයේ විදර්ශනා නුවණින් බලන්න ඕන කියනවා අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. සාමාන්‍යයෙන් සංසාරගත සත්වයා රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධය මම මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්නේ. හැබැයි මේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වදාරනවා ඒ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධ තමන්ගේ නොවන දෙයක් විදිහට දකින්න. මේ පංච උපාදානස්කන්ධය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා නුවණින් දකිනකොට එසේ දකින්න පුළුවන් සියුම් නුවණ තියෙන කෙනා තමයි කියනවා මේ ධර්මය අවබෝධ කරගන්න දක්ෂ වෙන්නේ. මේ සකස් වෙච්ච දේවල් දිහා බලන්න ඕන අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. තමන්ගේ දෙයක් ලෙස දකින්න හොඳ නෑ. අන්න ඒ උදවියට අස්ලෝමයකින් අස්ලෝමයකට විදින දක්ෂ දුනු ආයන් වගේ මේ ඊතා සියුම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. හැම සංස්කාරයක්ම පංච උපාදානස්කන්ධය ගැන දකින්න ඕන කිව්වා අනුන්ගේ දෙයක් විදිහට. ඊළඟට මේ ලෝකේ යන්තාක් හේතුන්ගෙන් හටගත් දේවල් ඇද්ද? ඒ සියලු සංස්කාරත් අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ දකින්න කිව්වා. අන්න ඒ බඳු කෙනාට තමයි මේ සියුම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ලෝකේ ස්වභාවය බුදු කෙනෙකුගේ ධර්මයේ තුලින් උපදව ගන්න නුවණින් හරියටම දකින්න ඕන. අනිත්‍ය දේ අනිත්‍ය විදිහට දකින්න නම් බුදු බණ අහන්නම ඕන. ඒකට වෙන ක්‍රමයක් නෑ. අනිත්‍ය දේ අනිත්‍යයි කියලා දේශනා කරන්නේ මේ ලෝකේ රහතුන්ගේ දහමේ. රහතුන්ගේ දහම නම් කුමක්ද පින්වතුනි? රහතුන්ගේ දහම යනු ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ දහමයි. ඒ දහමින් තමයි මේ ලෝකයට රහතුන් බිහි වෙන්නේ. එසේ බිහි වෙන රහතුන් කලේ ඒ සුන්දර ධර්මය තමන්ට ජීවිත අවබෝධය ඇති කරවපු ධර්මය ඊතා මනමින් ආරක්ෂා කර පරපුරෙන් පරපුරට පවත්වාගෙන ආපු එක. ඉතින් ඒ ධර්මය ඉගෙන ගත්ත කෙනාට තමයි මේ ජීවිතය ගැන අනිත්‍ය දේ අනිත්‍ය විදිහට, දුක් දේ දුක් විදිහට, තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දේ තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දෙයක් විදිහට, ඊළඟට අසුභ ස්වභාවයෙන් යුක්ත දේ අසුභ විදිහට, මේ විදිහට ඇත්ත ඇති හැටියෙන් දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. ආයුධයකින් පහර කාලා තුවාල වුණ කෙනෙක් බෙහෙත් කරන්නට කලබල වෙනවා වගේ. හිසට ගිනි ඇවුලුණු කෙනෙක් ඒ ගින්න නිවා ගන්නට කලබල වෙනවා වගේ භික්ෂුවක් සිහිය උපදවාගෙන කාම ආසාව නැති කරන්නටමයි මහන්සි විය යුත්තේ. ඇයි හේතුව? කාම ආසාව තිබ්බොත් එහෙම පින්වතුනේ මේ හීන ලාමක කාමයට ඇලිලා මේකේ ප්‍රමාද වෙනවා. බලන්න මේ බුදුබණක් ඇහෙද්දීත් සත්පුරුෂයන්ගේ දහමක් ඇහෙද්දීත් මේ කාමයන්ට හිත යන එක අතහැර ගන්න කොච්චර අමාරුද කියලා. කාමයටම නේද මේ හිත ඇදී යන්නේ. ඉතින් ඒ නිසා මේ කාමයේ කෙරෙහි තියෙන ආසාව මේ හරියට හිසට ගිනිගත්ත කෙනෙක් ගින්න නිවා ගන්න මහන්සි වෙනවා වගේ මහන්සි වෙන්න ඕනේ කියනවා. කාම ආසාව නැති කරලා දාන්නට. ආයුධයකින් පහර කාලා තුවාල වුණ කෙනෙක් බෙහෙත් කරන්නට කලබල වෙනවා වගේ. හිසට ගිනි යවනුණු කෙනෙක් ඒ ගින්න නිවා ගන්නට කලබල වෙනවා වගේ භික්ෂුවක් සිහිය උපදවාගෙන භවරාගය නැති කරන්නටත් මහන්සි වෙන්න ඕන. භවරාගය කියලා කිව්වේ දිගින් දිගට
සසරේ යන්න තියෙන ආසාව. මේ සාංසාරික ගමනේ ඒ ජාතිවල ඉපදී යන්න තියෙන ආසාව ඉක්මනට නැති කරගන්න ඕන කියනවා. ඇයි හේතුව පින්වතුනි, කොහේ ගියත් දුක. මේ සංසාර ගමනේ කොහේ ගියත් දුක. උපදිනවාද යන් තැනක, උපදින හැම තැනකම දුක තියෙන්නේ. උපන්නානම් ඉපදිච්චි තැනින් චුත වෙන්න වෙනවාමයි. ඉපදිලා එහි ආයුෂ ගත කරලා දාලා එතනින් යන්න වෙනවාමයි. උපන්න කෙනාට චුතවීමේ බිහිතිය, මරණයේ බිහිතිය, තමන්ගේ උපත අහිමිවීමේ බිහිතිය ඒකාන්තයෙන් විඳින්න වෙනවා. උපන්න කෙනාට තමන් එක්ක එකට ඉන්න ප්‍රිය අය, ප්‍රිය වස්තු වෙන්වීමේ දුක විඳින්න වෙනවා. උපන්න කෙනාට අප්‍රිය අමනාප දේත් එක්ක එක්වීම කියන එක විඳින්න සිද්ධ වෙනවා. උපතත් එක්ක ලෙඩ රෝග වයසට යෑම මේ සියල්ල විඳින්න වෙනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් උපතත් එක්ක තියෙන්නේ. ඒ නිසා කෙනෙක් හොඳ නුවණින් මේ ජීවිතේ දිහා බලලා මහන්සි ගන්න ඕන දේ කියනවා භව රාගේ නැති කර දැමීම. ඉතින් මේ ගාථා කියන්නේ කාම රාගයත් නැති කර දැමු, භව රාගයත් නැති කර දැමු සදාකාලික නිවනේ සැනසුණු ඒ අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. අන්තිම සිරුර දරා සිටින දියුණු කළ සිත් ඇති බුදු සමිඳුන් විසිනුයි මාව මේ වැඩේට යෙදෙව්වේ. ඉතින් මං පූර්වාරාම විහාරය මේ මහපට ඇඟිල්ලෙන් සොලවා කම්පා කළා. ඉතින් ඒ සිද්ධිය උනේ මේ විදිහට. අපේ භාග්‍යතුන් වහන්සේ සැවැත්නුවර මිගාරමාතු ප්‍රාසාද පූර්වාරාම විහාරයේ වැඩ ඉද්දී ඔය පූර්වාරාම විහාරයේ සකස් කළේ පින්වතුනි විසාකා මහෝපාසිකාව උඩ තට්ටුවේ කාමර 500ක් තියෙනවා කියනවා භික්ෂූන්ට විවේක සුවයෙන් වැඩ ඉන්න. යට තට්ටුවේ කාමර 500ක් තියෙනවා. දැන් මේ මිගාරමාතු ප්‍රාසාදයේ යටි මහලට වෙන්න උඩු මහලේ අපගේ මහතෙරුන් වහන්සේලා වැඩ ඉන්නවා. යටි මහලට වෙන්න භික්ෂූන් කාණ්ඩයක් ඉඳලා තියෙනවා. ඒ භික්ෂූන් උඩඟුයි. ඔසවාගත්ත මාන්නේ නැමැති අන් තියෙනවා. හරි චපලයි, කටවාචාලයි, විසිරිච්චි වචන තියෙනවා. සිහි මුලා වෙලා කිසි නුවණක් නැහැ. හිත සමාධිමත් කරගෙනත් නැහැ. උහේ බ්‍රහාන්ත ඉඳුරන් ඇතුව උහේ ඉන්න කාණ්ඩයක්. එහෙම භික්ෂූ පිරිසක් හිටියා මිගාරමාතු ප්‍රාසාදයේ යටි මහලේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා කරන්නේ පිණ්ඩපාතයට වැඩලා දානි ලැබුණට පස්සේ හොඳට බඩ පිරෙන්න දානි වළඳලා කුටිවලට ගිහිල්ලා හොඳට නිදා ගන්නවා. නිින්දෙන් ඇහැරුණාට පස්සේ ඉතින් කටවාචාලකම කියව ඉන්නවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂූන්ව දැක්කා. මේ භික්ෂූන් ගැන සංවේගයක් හටගත්තා. සංවේගයක් හටගෙන බුදුරජාණන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කතා කරලා කියනවා මොග්ගල්ලානේ ඔබේ මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා හරි උඩඟුයිනේ. මාන්නේ කියන අංවලින් යුක්තයිනේ. කටවාචාලයිනේ. මේ හිතට අරගෙන ඉදිමිලා ඉන්න පිරිසක්නේ. ධර්මයේ තුල කිසි දියුණුවක් නැහනේ. මොග්ගල්ලානේ මේ පිරිසව සංවේගයටපත් කරන්න කිව්වා. ඉතින් අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ අద్භූත අසිරිමත් රෙදි බලයෙන් අර මනාව පිහිටි මිගාරමාතු ප්‍රාසාදය උඩ තට්ටුවේ කාමර 500යි යට තට්ටුවේ කාමර 500යි පිහිටන විදිහට හොඳට ශක්තිමත්ව කරපු මේ මිගාරමාතු ප්‍රාසාදය මේ මහපට ඇඟිල්ලෙන් කරන යමකින් සෙලවී යන්නේ යම්සේද ඒ විදිහේ එරදියක් කළා. මුළු මිගාරමාතු ප්‍රාසාදයම කම්පා වෙලා ගියා. ඇතුලේ හිටපු නිදාගෙන මේ ඊළඟට කටවාචාලකම් කර කර හිටපු භික්ෂූන් තැති ගැන්විලා ගියා. භීතියටපත් වෙලා හප්පේ මේක කඩා වැටෙන්නයි යන්නේ කියලා දොරවල් ජනෙල් වලින් එළියට පැන්නා.
පැනලා දැන් මේ භික්ෂූන් ටික එළියේ වෙවුල ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ එතෙන්ට වැඩියා. වැඩලා අහනවා මහණෙනි මොකෝ මේ බය වෙලා ඇඟේ මවිල් කෙලින් වෙලා? අනේ ස්වාමීනි ආශ්චර්යයි. ස්වාමීනි අద్භූතයි. මේ මිගාර මාත ප්‍රාසාද කියන්නේ කොච්චර ශක්තිමත් එකක්ද? ඒ වුණාට ස්වාමීනි මේක මහා භයානක විදිහට කම්ප වුණානේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබ උඩඟුව ජීවිත ගත කරන නිසා, ඔබේ කිසි සංවර භාවයක් නැති නිසා, ඔබ හරි චපල ගතිගුණ වලින් යුක්ත නිසා, කටවාචාලකම විතරක් තියෙන නිසා මමයි මේ මහා මොග්ගල්ලාණයන්ට ඔබව සංවේගයට පත් කරවන්න මිගාර මාතු ප්‍රාසාදයේ කම්පා කරවන්න කිව්වේ. එතකොට අර භික්ෂූන් කාණ්ඩේ මුගලන් මහරහතන් වහන්සේ දෙස බලනවා. තමන් වගේම සිවුරු පරෝගෙන ඉන්නේ. තමන් වගේමයි බාහිරයට පේන්නේ. අභ්‍යන්තර ගුණය එළියට පේන්නේ. ඒ භික්ෂූන් පුදුම වුණා. මෙහෙම එකක් කරන්න පුළුවන්ද? මේ අපේ මුගලන් තෙරුන්ට මෙහෙම එකක් කරන්න පුළුවන්ද? ඒ භික්ෂූන් එහෙම හිතද්දි බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ මහා මොග්ගල්ලාණියෝ මහානුභාව සම්පන්නයි. කොහොමද මහණෙනි එසේ මහානුභාව සම්පන්න උනේ අපේ මහා මොග්ගල්ලාණියෝ? එර්දිපාද 4ක් මනවින් දියුණු කළ නිසාය. ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන 4 එර්දිපාද මනවින් පුරුදු කළ මහා මොග්ගල්ලාණියෝ මෙසේ මහානුභාව සම්පන්න වේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගුණ වර්ණනා කළා. ඒ තමයි අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ගොඩාක් ගරු කළානේ. ඒ වගේමයි පින්වතුනේ මුගලන් මහරහතන් වහන්සේ ගොඩාක් ගරු කරපු ශ්‍රාවකයන් වහන්සේ නමක් අපේ මහා කස්සප මහරහතන් වහන්සේ. සම්බුද්ධ ශාසනයේ තෘතීය ශ්‍රාවකයන් වහන්සේ. සාරිපුත්ත මහා මොග්ගල්ලාන දෙනම වහන්සේලා බුදුරජාන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේට ශාසන කෘත්‍ය, බුද්ධ කෘත්‍ය සිද්ධ කරන්නට බොහෝසේ උපකාර වුණා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේත් සම්බුදු රජුන් පිරිනිවෙන්න පෙරම පිරිනිවන් වැටියා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙරම පිරිනිවන් පෑවා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන කොටත් අපේ මහා කස්සප මහරහතන් වහන්සේ වැඩ හිටියා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවෙනවත් එක්කම මතු අනාගතයට ශාසනයේ පවතින්ට විධිවිධාන යෙදුවේ අපේ මහා කස්සප මහරහතන් වහන්සේ. ඒ නිසායි මහා කස්සප මහරහතන් වහන්සේට කියන්නේ තෘතීය ශ්‍රාවක ශාසන භාරධාරී. ඉතින් මහා කස්සප මහරහතන් වහන්සේට හරියට ගරු කළා අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. දවසක් මුගලන් මහරහතන් වහන්සේ එරදිහෙන් මහා කස්සප මහරහතන් වහන්සේ දෙස බලනවා. ඒ බලද්දී දකිනවා මහා කස්සප මහරහතන් වහන්සේ රජගහ නුවර වීදියේ පිණ්ඩපාතේ වඩිනවා. ওই වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේට පේනවා එක්තරා බමුණෙක්. මේ බමුණා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඥාති බෑනා කෙනෙක් වෙන කෙනෙක්. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පෞල් පසුබිම ඒ පරම්පරාව බ්‍රාහ්මණ ආගමේනේ. මහා බ්‍රහ්මයා අදහපු අයනේ. ඉතින් ඒ බෑනා කෙනෙක් වෙන මහා බ්‍රහ්මයා අදහපු මිසදිටු බමුණෙක් අපේ මහා කස්සප මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා දැකලා නොසතුටටපත් වුණා. මොකද ওই බමුණෝ හිතන් හිටියේ පැවිද්දටපත් වුණාම පැවිදි වුණා කියලා කියන්නේ නිකන් අර මේ කුලයන් අතර පහළම තැනට වැටුණා කියලා. හිස මුඩු කරගෙන පාත්‍රයක් අතට අරගෙන තනි වස්ත්‍රයකින් ඇඟ පොරවාගෙන
එහෙම ගයක් පාසා ආහාර හිඟාගෙන යන එක මහා හීන කුලීනයන්ගේ වැඩක් කියලා තමයි බමුණු හිතුවේ. ඒ නිසා බමුණු හරි අකමැති මේ භික්ෂූන් වහන්සේලාව ඇස් දෙකින් දකින්නවත්. භික්ෂූන් වහන්සේලාව දෑහෙන් දැක්කහම බමුණු හරි අකමැති. දැන් ওই බමුණු මතේ තිබ්බනේ ලංකාවෙත් කාලයක්. තාමත් ඇතමුන්ට ඇති. උදේම භික්ෂුවක් දැක්කොත් එහෙම අපලයි හරි අසුභයි කියලා. බමුණන්ගේ මත. බමුණන්ගේ අදහස් ගිලගත්ත අය. ඉතින් ඒ කාලේ බමුණන්ට තදේට තිබ්බ මතයක් ඕක. අර බමුණා මහා කස්සප මහරහතන් වහන්සේ දැකලා හිත අපහදව ගන්න හැටි අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ බලන් ඉන්නවා. දැකලා කල්පනා කළා අපේ මේ මහා ගුණ ඇති මහා කස්සප තෙරිඳුන් ගැන මේ හිස් පුද්ගලයාගේ හිත අපහැදුනා. මේක මේ පුද්ගලයාට බොහෝ කල් අයහපත විපත පිණිස හේතු වෙනවා. ඒ නිසා මේ පුද්ගලයාට පිහිටක් වෙන්න ඕන. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එරදිහින්ම මේ බමුණා ඉස්සරහට වැඩියා. වැඩම කරලා මේ බමුණාට බණක් කිව්වා. ඒ බමුණා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ බණ අහනවා. මොකද මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගිහි කාලේ ඉඳලම මිත්‍රයානේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. යම් ඇඳුනුම්කමක් තිබුණා. ඒ ඇඳුනුම්කමත් එක්ක මොග්ගල්ලාන මහරහතන් වහන්සේට යමක් කියන්න පුළුවන්කම තිබ්බා ඔහුට. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් මේ මෙහෙම කියනවා. මේ කෙලෙස් වලින් නිදහස් වෙලා නිවන අවබෝධ කිරීම සුළුපටු වීරියකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සුළු උත්සාහයකින් කරන්න පුළුවන් දෙයක්ුත් නොවේ. නමුත් මේ තරුණ භික්ෂුව උදාර පුරුෂයෙක් මාර සේනාව පරාජය කරලා අන්තිම සිරුරක් දරා සිටින්ට එයාට පුළුවන් වුණා. මේ කවුරු ගැනද කියන්නේ? අපේ මහා කස්සප මහරහතන් වහන්සේ ගැන. අර බමුණට මහා කස්සප මහරහතන් වහන්සේව අඳුන්වලා දුන්නා. වේභාර පර්වතයටත් පාණ්ඩව පර්වතයටත් අතර ඇති බෑවුම් පැත්තට විදුලි එළිය වැටෙනවා. ඒ කන්දේ ගුහාවක තමයි මේ භික්ෂුව භාවනා කරන්නේ. ඒ භික්ෂුව අකම්පිත සිත් ඇති අසම ගුණ ඇති බුදු සමිඳුන්ගේ පුත්‍රයෙක්. එයා උපශාන්තයි, සංවරයි, ඈත දුර වනාන්තරේ වාසය කරන මුනිවරයෙක්. උතුම් බුදු සමිඳුන්ගේ දායාදේ බවට පත් වූ කෙනෙක්. බ්‍රහ්මයා විසිනුත් වන්දනා කරන කෙනෙක්. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියනවා ඔහේ ඔය සරණ ගිහිල්ලා ඉන්න ඔහේගේ බ්‍රහ්මයා. ඒ බ්‍රහ්මයාත් ඔය භික්ෂුවට වඳිනවා. ඔහේ හිත අපහදව ගත්තට ඔහේ නොසතුට වුණාට ඔය භික්ෂුවට මහා බ්‍රහ්මයාත් වඳිනවා. පින්වත් බ්‍රාහ්මණය, ඔබත් ඒ උපශාන්ත වූ පවින්තොර වූ වනාන්තරේ වසන මුනිදුන් වූ උතුම් බුදු සමිදානන්ගේ දායාදය වූ මහා කාශ්‍යප තෙරිඳුන්ට වන්දනා කරන්ට. බ්‍රාහ්මණය ආත්ම භාව 100ක් මුළුල්ලේම මිනිස් ලෝකයේ බ්‍රාහ්මණ කුලයේ වේද හදාරන බමුණෙක් වෙලා යමෙක් උපන්නොත්. ඒක උපමාවක්. ඔන්න මිනිස්සෙක් උපදිනවා එක දිගට ආත්ම 100ක් මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකෙම උපදිනවා එක දිගට ආත්ම 100ක්. මේ ජීවිතේ මලාට පස්සේ ඊළඟ ජීවිතෙත් මිනිස්සෙක්. ඊළඟ ජීවිතෙත් මිනිස්සෙක්. ඊළඟ ජීවිතෙත් මිනිස්සෙක්. ඔහොම එක දිගට ආත්ම 100ක් මනුස්ස ලෝකෙම උපදිනවා. මනුස්ස ලෝකේ උපදින්නේ ඉහළම වංශය කියලා හිතන බ්‍රාහ්මණ වංශේ. බ්‍රාහ්මණ වංශේ ඉපදිලා බ්‍රාහ්මණයන් අතරත් හොඳට මේ වේද හදාරන පිරිසිදු බ්‍රාහ්මණයෙක් බවට පත් වෙනවා. ওই වේද හදාරන බ්‍රාහ්මණවරු මේ බඹසර ආරක්ෂා කරලා තියෙනවනේ. පිරිසිදු බඹසරක් ආරක්ෂා කරගෙන ඉඳලා තියෙනවා වේද හදාරන බ්‍රාහ්මණවරු. එතකොට මේ පුද්ගලයා උපදින ජීවිතේ
හොඳට බ්‍රහ්මචාරීව ගත කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා ආත්ම 100ක්. ඒ ත්‍රිවේදයේ පරතරයටපත් බ්‍රාහ්මණයාට යමෙක් වන්දනා කළොත් අර එක දිගට ආත්ම 100ක් බ්‍රාහ්මණ කුලයේ ඉපදිච්ච පුද්ගලයාට කෙනෙක් වඳිනවා. ඒ වන්දනාව මහා කාශ්‍යප තෙරිඳුන්ට කරන වන්දනාවෙන් 16න් එකක්වත් වටින්නේ. අර ත්‍රිවේද පරප්‍රාප්ත බමුණෙක් ආත්ම භාව 100ක් එක දිගට මනුස්ස ලෝකෙ ඉපදිලා යම් ගුණයක් ආරක්ෂා කරගෙන ඉන්න කෙනාට ඒ පුද්ගලයාට කෙනෙක් ඇඳිලි බැඳලා වඳිනවා. ඒ වන්දනාව මහා කස්සප කියන මේ මහා මුනිවරයාට කරන වන්දනාවෙන් 16න් පංගුවකවත් වැඩක් නැහැ කියනවා. යම් භික්ෂුවක් උදේවරුවේ අෂ්ට විමෝක්ෂයට සමවැදී යලිත් අනුලෝම ප්‍රතිලෝම වශයෙන්ුත් සමවැදී ඊට පස්සේ තමයි ඒ භික්ෂුව පිණ්ඩපාතේ වඩින්නේ. මේ මහා කස්සප මහරහතන් වහන්සේගේ චරිතයේ තිබුණු ස්වභාවය කියන්නේ උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩලා තියෙන්නේ ඒ ක්‍රමයට. හොඳට සමාපatti වලට සමවැදිලා සමාපatti සුවයෙන් වැඩ ඉඳලා තමයි පිණ්ඩපාතේ වඩින්නේ. ඇයි හේතුව? එසේ පිණ්ඩපාතේ වඩිනා කල්හි දානේ පූජා කරන පින්වතුන්ලාට ඒ දානය තව තවත් මහත්ඵල වන්නේය. පින්වත් බ්‍රාහ්මණය, එවැනි භික්ෂුවකට කරදර කරන්න එපා. තමන්ව වනසා ගන්න එපා. අරහත් වූ අකම්පිත සිත් ඇති මුනිවරයා කෙරෙහි හිත පහදා ගන්නට වහා දෑත් එක්කොට වන්දනා කරන්නට ඔබේ හිස පලා ගන්න එපා කිව්වා. උදාර ගුණ ඇති උත්තමයෙක් ගැන හිත අපහදවගෙන නිකන් මේ හිස පලා ගන්න එපා කිව්වා. ඒ හිස පලා ගන්න එපා කිව්වේ ඇයි? ඒ බඳු උදාර ගුණ ඇති උත්තමයෙක් කෙරෙහි හිත අපහදව ගැනීම කියන එක දරන්න බෑ මිනිස්සෙකුට. ඒ නිසා මේ ව්‍යසනයට තමන්ගේ ජීවිතේ පත් කරගන්න එපා කියලා අවවාද කළා. ඉතින් මේ බමුණට වාසනාවක් තිබ්බා. මේ බමුණ හිත පහදව ගත්තා. ඉතින් ඒ තමයි අපේ මහා මොග්ගල්ලාන මහරහත් මුනිදුන්. උන්වහන්සේගේ ජීවිතය වගේ සුන්දර දේවල් ගොඩකින් පිරීලා තිබුණා. ඊළඟට මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මහා කස්සප මහරහතන් වහන්සේට බොහෝසේ ගරු කළා. ඉතින් අද දවසේ අපි ඒ මුගලන් මහරහතන් වහන්සේගේ උතුම් තේර ගාථා වලින් කොටසක් මේ විදිහට ඉගෙන ගත්තේ. අපගේ මහා මොග්ගල්ලාන මහරහත් මුනිදුන්ට නමස්කාර වේවා. යෝ මහානුභාවෝ චල භිඤ්ඤෝ ඉද්ධියා පාරමින්ගතු සෝවිකුබ්බනාසු කුසලෝ වසී භූතෝ මහිද්ධියා තං විතරාගං සුසමාහිතින්ද්‍රියං වන්දාමි පරිනිබ්බුත මොග්ගල්ලානං මහාග සෞරහත් උතුමෙක් සයක් වූ මහා අභිඥා ලැබ මුදුන්පත් වී ඉරිදි බලයෙන් මහා අනුහස් පෑවෙද දක්ෂ වී මහා පෙළහරෙහි ඉරිදි බල තම වසඟයට ගත් ඒ විතරාගී සමාහිත ඉඳුරන් නැති අමා නිවනට වැඩිය අපගේ මහා මුගලන් රහත් මුනිදුට වඳිමි මම සාදරයෙන්. සාදු සාදු සාදු. අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ
අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ ආදී ඒ රහතන් වහන්සේලා නිවී සැනසුන අමා නිවනේ අපටත් සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව තුළින් අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පළමුවෙන්ම සියලු පින් කැමති දෙවිවරුන්ට අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝ සතුට සිත් උපදවාගෙන මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රීමත් සුමන සමන් දෙව්රජ ප්‍රධාන ලංකා භූමිය සුරකින සියලු දෙවිවරු, සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලු දෙවිවරු පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිවිය සැපයෙන් වැඩේවා. ඒ දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ උපකාර අප හැම දිනාට දෙවියෝනු වඩුවම සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පatti සැලසේවා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් මේ මාස ජන්මදිනයේ සැමරූ පින්වත් එස් සමතපාල පියාණන්ට අනුමෝදන් වෙත්වා. වෛද්‍ය සංජීව චමින්ද මහත්මයාටත්, ජූනි මාසයේ ජන්මදිනයේ සමරන පින්වත් ඒ.ජී. ගුණරත්න පියාණන්ටත්, වෙතුම්යා මෙත්ලිනී දියණියට සහ සුනේත්‍රා කුමාරී මෑණියන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාට නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පත් සැලසේවා. ගෞතම සාසනය තුල සුවසේ ධම්මග දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ පින්වතුන්ලාගේ නමින් අනන්ත සසර පුරාවටම මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ ඥාති හිත මිත්‍රාදීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා කියන අදහසින් පින්පෙත් අනුමෝදනා සිදු කරන්න. වෛද්‍ය පින්වත් සංජීව චමින්ද මහතා, භාග්‍යා ගුණරත්න මහත්මිය සහ වරුණී ගමගේ මහත්මිය විසිනුයි අද දවසේ ධර්ම දානමය පින්කම සිද්ධ කළේ. ඒ පින්වතුන්ලාගේ සුජීවත්ව සිටින්න පින්වත් වෙතුම්යා මෙත්ලිනී දියණියට, මෙනුක හේලිත් පුතණුවන්ට, ඒ.ජී. ගුණරත්න පියාණන්ට, IKSR කල්යාණි මෑණියන්ට, එස් සමතපාල පියාණන්ට, චන්ද්‍රිකා පෙරේරා මෑණියන්ට, රංජිද්ද අල්විස් පියාණන්ට සහ සුනේත්‍රා කුමාරී මෑණියන්ට මේ සියලු පින්පෙත් එකලෙසම අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. කලන මිතුරියන් වන පින්වත් වරුණී ගමගේ දිනාලී බෙනරගම, චරිත්‍රා පෙරේරා යන ඒ පින්වතුන්ලාටත් ඒ අයගේ පවුල්වල සෑම සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. සංජීව චමින්ද මහත්මයාට, භාග්‍යා ගුණරත්න මහත්මියට සහ වරුණී ගමගේ මහත්මියට පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන්ව අද ධර්ම දානය කරන ඒ සියලු පින්වතුන්ලාගේ රැකී රක්ෂා ආදී සියලු යහපත් කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී මේ සියල්ල ਸਰව ප්‍රකාරයෙන්ම සමෘද්ධිමත් වෙත්වා. කිසියම් කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් පීඩාවකින් තොරව කල්යාණ මිත්‍රයන් ඇසුරේ සුවසේ පින් කරගෙන සුවසේ දහම්මග දියුණු කරගන්නටත් ඒ පින්වතුන්ලාට අවකාශ ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටත්, සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් මේ ගෞතම සාසනයේ සුවසේම ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.